පාසල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝතයි. අද 2021 ජුනි 3 බ්‍රහස්පතින්දා සිරස්තල දින 12කට පසු දෛනික ආසාදිතයින් 3000 ඉක්මවයි. ගම්පහින් පමණක් පසුගිය පැය 24දී රෝගීන් 1000ක්. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6කට නායෑම් අනතුරු ඇඟවීම්. ගංගා කිහිපයක් පිටාර මට්ටමට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරීක්ෂා කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවෝ මුහුදු පතුලට. දත්ත ගබඩාව සොයා දෙන්නයි නාවික හමුදාවට ඉල්ලීමක්. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝවේරා ෆේස් වොෂ්. From Other Therana, this is Other Therana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. ගිනිගැනීමට ලක්ව අනතුරට පත් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වත්මන් තත්ත්වය සොයා බැලීමට අද නාවික හමුදා කිමිදුම්කරුවෝ පියවර ගත්තා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පැවසුවේ නෞකාවේ ගමන් පත දත්ත ගබඩාව සොයා දෙන්නයි වෙළඳ නාවික ලේකම් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවයි. මේ අතර නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වාර්තා කිරීමට අප ප්‍රවෘත්ති කණ්ඩායමක් අද දහවල් අදාළ මුහුදු ප්‍රදේශය වෙත ගියා. කොළඹ බරායට ආසන්න මුහුදේදී කිනිගැනීමට ලක්වුණු MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමේ අවදානමක් මතුවීම නිසා එය ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාම ඊයේ ආරම්භ කළත් එය ගෙන යා හැකි වුණේ මීටර 500ක දුරකට පමණයි. නැවෙහි පිටුපස කොටස ක්‍රමයෙන් මුහුදු ජලයෙන් යටවීම නිසා එම උත්සාහය අතරමඟ අත්හැරලා. කොහොමුණත් මේ වන විට මුහුදු ජලයෙන් පිරී ගොස් තිබෙන මෙම නැවෙහි පසුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරින් යුතු මේ මුහුදු ප්‍රදේශයේ මුහුදු පතුලෙහි ගැටී තිබෙනවා. මේ හේතුව නිසා මෙම නැව කිසියම් වූ ඇලවීමකට එහෙමත් නැත්නම් හැඩවීමකට ලක් වී තිබෙනවා. මෙහිදී අප වඩාත් අවධානය යොමු කළ යුතු කාරණේ වන්නේ මෙම නැවෙහි අඩංගු ඉන්ධන තොග සියල්ලත් මේ කොටසෙහි තමයි ගබඩා කර තිබෙන්නේ. මේ සිදුවීමෙන් කිසියම් හෝ හේතුවකින් මෙම ඉන්ධන තොග සමුද්‍රයේ ජලයට මුසුවීමක් සිදු වුණොත් දැඩි පරිසර දූෂණයකට ලක්වී අවදානමකට අප මුහුණ පාසෙ. ඒ අනුව නෞකාවේ ඉන්ධන කාන්දුවක් වන්නේද සහ වෙනත් හානියක් සිදුව ඇද්දැයි සොයා බැලීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අද දෙරණ එහි අලුත්ම තත්ත්වය සොයා බැලීමට නෞකාව පවතින මුහුදු ප්‍රදේශය වෙත ගියා. කොළඹ වරායේ ඉඳන් මුහුදු සතකුම් 9.5ක දුරක් ගෙවලා අපි දැන් ඇවිල්ලා තින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ. ඉතාමත්ම ආසන්නයට ඉතින් මේ ස්ථානයට ආවම අපිට දකින්න ලැබෙනවා තවමත් මේ නැව මුහුදුපත් වෙමින් පවතින ආකාරය. මේ නැව ගත්තොත් සම්පූර්ණයෙන්ම මීටර 183ක් දිගින් යුක්ත වෙනවා. ඉතින් එහි පිටිපස්ස කොටස තමයි මේ විදිහට වැඩි හරියක් අපිට දකින්න ලැබෙන්නේ දැනටමත් මුහුදුපත් වෙලා තියෙන ආකාරය. ඉතින් මීටර 22ක් වගේ තමයි මෙහි ගැඹුර තියෙන්නේ. ඉතින් එහි එක කොටසක් විතරක් අපිට මුහුදෙන් උඩට ඉස්සලා පේනවා. ඒ වගේම ඉදිරිපස්ස කොටස අපිට තවමත් දකින්න ලැබෙනවා. මේ විදිහට සම්පූර්ණයෙන්ම පිලිස්සීලා විනාශ වෙලා තියෙන ආකාරය. ඒ වගේම අද දවසේදී අයහපත් කාලගුණික තත්ත්වයක් තියෙන මුහුද රළුයි. හැබැයි ඒ වුණත් අපිට දකින්න ලැබෙනවා පොඩි දුමාරයකුත් තවමත් මේ නැවෙන් ඉහළට එසවෙමින් තියෙන ආකාරය. රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන අඩංගු බහලුම් 1486ක් මේ නෞකාවේ ප්‍රවාහනය කෙරමින් පැවති අතර නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25ක් ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 78ක් ඊට ඇතුළත්. ප්ලාස්ටික් අමුද්‍රව්‍ය තොගේට කුඩා ප්ලාස්ටික් පෙති බිලියන 3කට ආසන්න ප්‍රමාණයක්ද ඇතුළත් වනවා. ඒ අනුව රසායනික කාන්දුව නිසා ඇති වූ ගින්නෙන් නෞකාවට දැඩි හානි සිදු වෙද්දී මෙරට මුහුදු කලාපයේද දැඩි පාරිසරික අවදානමකට ලක් වුණා. ඒ නෞකාවෙන් සාගර ජලයට එක් වූ අපද්‍රව්‍ය පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොඩ ගැසීමත් සමගයි.
අද එම අපද්‍රව්‍ය මාතර සහ මනිහේ ප්‍රදේශ අතර වෙරළතීරයටද ගොඩගසා තිබුණේ සමුද්‍රජීවීන් ඇතුළු සාගර පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවන බව මොනවට පෙන්වමින්. අනුතරට පත්වී කිලමෙන් පවතින මෙම නෞකාවේ තිබී භාණ්ඩ වෙරළට ගොඩගසමින් තිබේ. මෙම භාණ්ඩ ඇල්ලීමෙන් වළකින්න. කෙසේ වෙතත් මෙම හානිය තීව්‍ර කරමින් නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදුවීමේ අවදානමක් මේ වන විට පවතිනවා. බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ දැන් මේ නැව සම්පූර්ණයෙන්ම ගිලාපත් වුණොත් කොතරම් පරිසර හානියක් සිද්ධ වෙයිද කියන කාරණේ. විශේෂයෙන්ම මේ නැවේ දැනටමත් ටොන් 300කට වැඩි තෙල් ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අද දවසේදී අපිට දකින්න ලැබුණා විශේෂයෙන්ම මේ නැව ආසන්නයේ මීටර් 100ක පමණ වපසරියක මුහුද මත විශාල තෙල් තට්ටුත් රැඳිලා තියෙන ආකාරය මේ විදිහට අපිට දකින්න පුළුවන්. බහලුම් තවමත් මුහුදට වැටෙමින් පවතින වාතාවරණයක නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් මේ නැවේ යට කොටස නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරමින් පවතින ආකාරයත් නාවික හමුදාවේ නිලධාරීන් විසින් මේ නැවෙන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා නිරන්තර පරීක්ෂාවක පසු වෙන ආකාරයත් අපිට මේ විදිහට දකින්න පුළුවන්. මේ නැවේ තෙල් තියෙනවද නැද්ද? ඒ වගේම වෙනත් රසායනික ද්‍රව්‍ය මොන හරි තියෙනවද? ඉතුරු වෙලා තියෙනවද නැද්ද? ඒ කියන දේ තහවුරු කර ගැනීම අවශ්‍යයි. ගලවා ගැනීමේ සමාගමේ ප්‍රධාන කපිතාන්වරයාට ලිඛිත විධානයක් කෙරුවා. පරිසර හානියක් සිද්ධ වෙන්නේ නැතුව, තෙල් පැලමක් සිද්ධ වෙන්නේ නැතුව මෙම සියලුම ගලවා ගැනීමේ කටයුතු සිද්ධ කරන්නට කියලා. අපි සියලුම ආයතන, ටග් යාත්‍රා, විල් ප්‍රිවෙන්ෂන් බූම්ස් මේ සියලු දේම අපිට ලබා දීලා ඔක්කොම සූදානම්ෙන් ඉන්න බොහොම සුපරීක්ෂාකාරව හදිසි තෙල් විසුරුමක් වුණොත් කොහොමද කටයුතු කරන්න කියලා. මේ අතර නෞකාවෙන් මුහුදට එක් වූ තෙල් බවට සැක සහිත තෙල් පැල්ලමක් අද ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේ දක්නට ලැබුණා. නෞකා අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. අහඹු ලෙස සිදුවුණු අවාසනාවන්ත සිද්ධියක්. හරියට අපි මේ නව ගෙනල්ලා පන්දමක් අරන් ගිහලා මේ නව පත්තු කරා වගේ තමයි සමහර ප්‍රකාශ කරන්නේ. එවැනි ප්‍රකාශ කරනවා. නාවික කේන්ද්‍රස්ථානයක අපි ඉන්නේ. ඒ වගේ ස්ථානයක ඉඳද්දි මේ වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් හෙට දවස වෙනකොට මේ රටේ ප්‍රධාන මාර්ගයක තෙල් ගෙනියන බවුසරයක් සමහර වෙලාවට පෙරලෙන්න පුළුවන්. ඒ තෙල් ගෙනියන බවුසරය පෙරලිලා ඒ තෙල් ටික පාරේ දූරේ ගලලා නොඑක් පරිසර හානි වෙන්න පුළුවන්. හැබැයි ඒකට එකපාරටම රජයේ වගකිය යුතුයි. ඒකට යම් හේතු තියෙයි. කන්ටේනර් නැවක හෝ වෙනත් නැවක ගින්නක් ඇතිවීමත් අලුත් දෙයක් නෙමෙයි. ඒක ඉතින් සාමාන්‍ය ඒ ට්‍රේඩ් එකේ අපි මෙච්චර නැව් ප්‍රමාණයක් යනකොට ඒ වෙන ඒවා. 2019 විතරක් නැව් සම්බන්ධ යුරෝපියන් රීජන් එකට අදාළව නැව් 3062ක ප්‍රශ්න වෙලා තියෙනවා. සම්පූර්ණම 21ක් ගිනිබත් වෙලා තියෙනවා. ගිලිලා ගිහිල්ලා. ජපානයේ ආශ්‍රිතව ගත්තොත් නැව් 29ක් ගිය අවුරුද්ද ඇතුළත ගිනිබත් වෙලා ගිරා බහැලා තියෙනවා. ඉතින් මේක තමයි අපි ඉන්න ව්‍යාපාරයේ යථාර්ථය. නැවේ දැන් ගිලිලා නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතුව නැවේ PDR එක PCID එකට කස්ටඩි එකට ගන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම වන්දි මුදල් සම්බන්ධව රක්ෂණ සමාගම සමග සහ නැවේ අයිතිකරුවන් ඒගොල්ලෝ ඇග්‍රී වෙලා තියෙනවා මේ දැනට වෙලා තියෙන අලාභය ගණනය කරලා ගෙවීමට. දින 12කට පසුව ඊයේ 3000 ඉක්මවා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වුණා. පසුගිය පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතින් 1000 ඉක්මවා වාර්තා වීම විශේෂත්වයක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 1566 දක්වා ඉහළ ගියා. The big story. කොවිඩ් ආසාදිතින් 3000 සීමාව ඊයේ ඉක්මවාගේ දින 12කට පසුවයි. එම සංඛ්‍යාව 3306ක්. අවසන් වරට ආසාදිතයින් 3000 සීමාව ඉක්මවාගේ පසුගිය මැයි 21 වෙනිදායි. දිස්ත්‍රික්ක 25න්ම ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණා. ඉන් වැඩිම ආසාදිතයින් වූ 1004 දෙනෙකු වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ නිට්ටඹුව, ගම්පහ නගර සීමාව, මීගමුව සහ ජායල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. දෙවනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 501ක්. පිළියන්දල, මිරිහාන, තලංගම, පාදුක්ක යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් හමු වුණා. ඉන්පසු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 251 දෙනෙකු වාර්තා වුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ මහියංගනයෙන් පමණක් ආසාදිතයින් 197 දෙනෙකු වාර්තා වීම විශේෂත්වයක්. එමෙන්ම මාතරින් ආසාදිතයින් 167ක්, යාපනයෙන් 152ක්, අනුරාධපුරයෙන් 137ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 122 දෙනෙකුද ඊයේ වාර්තා වී තිබුණා.
ඊයේ මෙරටදී සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 22,713ක්. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවත් කොවිඩ් ආසාදිත මරණ 39ක් ඊයේ තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ 1566ක් දක්වා ඉහළ ගියා. ඉන් එක් පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් තිබුණා. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු සහ කාන්තාවන් 19 දෙනෙකු සිටිනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ අධි අවදානම් ලෙස හඳුනාගත් ධීවර නිවාස, මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිතව සිදු කරන ලද PCR පරීක්ෂණ 413ක ප්‍රතිඵල අනුව පුද්ගලයන් 162 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. හඳුනාගත් ආසාදිතයින්ගෙන් 35 දෙනෙකු බේරුවල පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. කටුගස්තොට පොලිසියට ලද තොරතුරක් අනුව මහනුවර කටුගස්තොට අක්කර පහ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් අද පොලිසිය විසින් වටලනු ලැබුවා. එම අවස්ථාවේ එහි අධ්‍යයන කටයුතු වල නිරතව සිටි සිසුන් ගණන 50ක්. කවදා ඉඳන්ද මෙතන ඔය රැඳිලා ඉන්නේ එක දිගට? අප්‍රේල් 22 ඉඳලා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එහි සිටි සිසුවියකට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ බව අනාවරණ වුණා. තාත්තට කොයි කියලා දුව ගියේ. මෙයා අවසානයේට මෙහෙන් හිටපු දවස කවද්ද? දැක්කනේ මේක පෙලා දිනා මේක තොරතුරක් දීලා දිනා මේමයි කියලා කිව්වා කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ කිව්වා නෑ එහෙම දෙයක් කියලා නෑ. ගිලන් ඒ ළමයා පොසිටිව්. ස්ටාෆ් එක නැතුව ළමයි කීයක් ඉන්නවද? ළමයි 40 ගණක් ඉන්නවා. 40 ගණක් කියන්නේ බෑනේ. දැන් මේක එක්කෙනෙක් නැතුනොත් කොහොමද මේ ගෞරව දැන් මම කියවනේ එන්න ඉස්සලා ගෑ ළමයි කී දෙනෙක් ඉන්නවද බලන්න. පිරිමි ළමයි කී දෙනෙක් ඉන්නවද බලන්න. ස්ටාෆ් එක කීයක් ඉන්නවද බලන්න. බලලා කියන්න දැන් අපි ආපු වෙලාව ඉඳලා කියනවනේ තවමත් නැහැ නේ. රෝග ලක්ෂණ තියෙනා ඉන්නවද? ශ්‍රාවක ඇස්ස තියෙනවා නම් ඉන්නවා. මේක නිරෝධායන නීති වලට පටහැනිව කරගෙන යන ආයතනයක් විදිහට තමයි දැන් අපි මේක හඳුනාගෙන තියෙන්නේ. ඒතර ඔයාලට අපි මේ ආයතනය පවත්වාගෙන මේ යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අතර දැනට ඔයාලා ඉන්න කට්ටිය ඔහොමම දවස් 14ක් නිරෝධායන ලක් කරනවා. ජූලි 1 නුවර උසාවියේ පෙනී ඉන්න ඕනි මේක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලට. මේ අතර ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 24ක සමාජිකයින් අද පැය 5ක වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ කොළඹ ජාතික රෝහල ඇතුළු මෙරට ප්‍රධාන රෝහල් 9කයි. කොවිඩ් ප්‍රතිකාර සඳහාම වෙන් වූ හෝමාගම රෝහලේද මෙම විරෝධතාව ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් අපහසුතාවට පත් වුණා. බාර ගන්න බෑ කියනවා OPD එකේ මේ රෙජිස්ටර් කරන්න නැහැලු. ඉතින් අපි දුර ඉඳලා නේ ආවේ. ඇඩ්මිට් වෙන්න ආවේ. ඇඩ්මිට් කරගන්න දෙන්නේ නැහැලු මේ සේවකයෝ නැහැ කියලා. කොහොම අමාරුවෙන් ආවේ. ඉතින් ගෙදර යනවා නා කරන්න දෙන්නේ නැහැ. වර්ජනය අවසන් කෙරුණේ අද දහවල් 12ටයි. අපි ඉල්ලුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෙරටේ කොවිඩ් හැදිලා මිය යන ජනතාව මිය යෑමෙන් වළක්ව ගන්න. මාස්ක් එකක් දෙන්න කියලා. ඒ වගේම PP කිට් එක අවශ්‍ය ප්‍රමාණයට දෙන්න කියලා. ආණ්ඩුව ලොක්ඩවුන් දානවා. ලොක්ඩවුන් එක දැම්මම එයාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් දෙන්න කියලා. අපිට හරි ලේසි පැය 24ක් ස්ට්‍රයික් කරන්න. පැය 48ක් කරන්න. නමුත් ඒක කරන්නේ නැහැ අපි. මේ රටේ මිනිස්සු ගැන අපිට වගකීමක් තියෙන නිසා. අපි මේ වාගේ කටයුතු වලට යෙදෙනවා කියන්නේ අපි අර මූණත් එක්ක තරහ වෙලා නාය කපා ගන්නවා වාගේ වැඩක්. ඒ නිසා මේ පිළිබඳව ප්‍රඥා ගෝචරව සිතා බලන සියලුම සෞඛ්‍ය සේවකයෝ මෙවැනි අවස්ථාවක සිදු කළ යුත්තේ සාකච්ඡා මාර්ගයකින් තියෙන ප්‍රශ්න විසඳා ගන්නවා මිසක් මෙවැනි පටු ක්‍රියාමාර්ගවලට යොමු වීම නෙවෙයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේදී ලබා දෙන දායකත්වයේ අගය කරමින් පුද්ගලික ආරක්ෂක ඇඳුම් 16500ක්, මුව ආවරණ 25000ක්, අත්වසුම් කට්ටල දසලක්ෂයක්, ඇස් ආවරණ 175ක් සහ සෛනික කටයුතු සඳහා භාවිත කළ හැකි ලීටර 25ක ධාරිතාවෙන් යුතු කුඩා සිසිලන බහලුම් 15ක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් අද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණා. කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 1681 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,50,163ක්. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේදී 49378 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාර්ම් එන්නත මේ දක්වා ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8,46,683ක්. රුසියාවෙන් නිෂ්පාදිත ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවද මේ දක්වා 62703 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 18514 දෙනෙකුට එන්නත් කළ බවයි. ඒ අනුව කොවිඩ් මර්ධන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 18,34,528ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ ග්‍රාම නිලධාරී කොට්ටාශයක් රෝගීන් වැඩි කියලා අද අපි ගිහිල්ලා එතන එන්නත් කරණය කරාට ඒ ග්‍රාම නිලධාරී කොට්ටාශයේ ඉන්නේ ජනතාවට අද ඒ අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ තව මාස කිහිපයක් ගියන් පස්සේ. ඒකට මේදී පැහැදිලි වෙන කාරණේ තමයි මෙම ක්‍රමවේදයෙන් මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පවත්වාගෙන යන ක්‍රමවේදයෙන් මේ වසංගතයේ පැතිරීම පාලනය වෙනවා නෙමෙයි. තවත් වසංගතයේ පැතිරීමට ලක් වෙන්න පුළුවන්. ලෙන්ඩත් ලැබෙන පරිදි අනිවාර්යයි. මොකද ලංකාවටම මේක දෙන්න ඕනේ. අපිට අවාසනාවකට අපිට මිලියන ගණනාවක් අවශ්‍ය වෙන එන්නත් තවම අපිට ලැබෙන්නේ 50000යි, ලක්ෂ 5යි, ලක්ෂ 6යි. ඒ වාගේ තොග වශයෙන් මේ අපි බලාපොරොත්තු වුණු අපි මිලදී ගැනීමට සූදානම් වුණු පරිමාණයෙන් මේවා ලැබුණා නම් අපිට මේ වන විට ලංකාවේ ඉලක්කගත ජනගහනය සම්පූර්ණයෙන්ම වාගේ ප්‍රතිශක්තිය කරන්න ඕනතරම් ඉඩ සහ හැකියාව අපිට තිබුණා. නමුත් එන්නත් ඔග ලැබීම තමයි අපිට තියෙන ගැටලුව. ඒ නිසා මේක ක්‍රමානුකූලව එන්නත් ඔග ලැබෙන පරිදි ව්‍යාප්ත වීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අද තවත් කොවිඩ් ආසාදිතයින් 2622 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,95,169ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අද පිටත්ව ගිය 1683 දෙනා සමග ප්‍රතිකාර හා නිරෝධායන කාලසීම අවසන් කළ සංඛ්‍යාව 1,62,397ක්. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 31,206 දෙනෙකු පමණයි. කොවිඩ් පාලනය සඳහා තවදුරටත් දැඩි සංචරණ සීමා පවත්වාගෙන යන බැවින් ජංගම වෙළඳුන් මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීමේ යාන්ත්‍රණය පුළුල් කිරීමට රජය අවධානය යොමු කර තිබෙනවා. මේ අතර කොළඹ නගරයට ඇතුළු වන රථ වාහන දැඩි පරීක්ෂාවට ලක් කිරීම අද දිනේත් සිදු කෙරුණා. පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් කොළඹ නගරයට ඇතුළුවීමට දැන් අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයන් රැගත් රථවාහන සඳහා පමණයි. එම සියලු රථවාහන ස්ථාන කිහිපයකදීම විධිමත්ව පරීක්ෂා කිරීමට සහ ගණනය කිරීමට පොලිසිය හඳුන්වා දුන් ස්ටිකර් ක්‍රමය අද දිනේදීත් ක්‍රියාත්මක වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිසිය විසින් රථවාහන වෙත අලවනු ලබන ස්ටිකර් එක් දිනකට පමණක් වළංගු බවයි. අද නම් එච්චර ට්‍රැෆික් එකක් නැහැ. අද ක්‍රමවේදය මොකද? අද ක්‍රමවේදය ටිකක් හොඳයි. ක්‍රමවේදය මොකක් ප්‍රශ්නයක් නැහැ. හොඳයි නේ. හොඳයි ඒක. අද යම කින් කියන. හොඳයි ඉතින් මේ වැඩේ වුණා ටික රස්තියාදුව තමයි ඉතුරුට තියෙන්නේ. අනිකර ඉතින් කාලේ වැඩේට පරක් වෙනවා ඉතින් ඕටි කොට ගන්න නැහැ මේ පරක් කරේ වල. මොනවා කරුවා තාණ්ඩුව කරන දෙයට අපි කැමති මේ කොරෝනා නැති කර ගන්න ඕනේ. ඊයේ දින කොළඹ නගරයට 6:30 සිට 9:30 දක්වා කාලය තුල වාහන 67515ක් පමණ ඇතුළු වී තිබෙනවා කොළඹ නගරයට. කිසිම හේතුවක් නොමැතිව කොළඹ නගරය තුල ධාවනය කරන ලද වාහන සංඛ්‍යාව 2101ක් පමණ වෙනවා. මින් වාහන 25ක් පමණ සම්පූර්ණයෙන්ම නිරෝධායන රීති කඩ කරමින් ගමන් කළේවා. කෙසේ වෙතත් අද උදෑසනත් කොළඹට ඇතුළු වන ඇතැම් ස්ථානවල දැඩි රථවාහන තදබදයක් දැකගත හැකි වුණා. වෛද්‍යවරයා හෝ වරිය මේක නැතුව මේ ලෙවල් එක හරියන්න බෑ. ඒක අවභාවිතයක්. ගලවන්න නේද? අත්තරංගුවට ගන්න පුළුවන් වරද මාත්‍යා. මම මේක මේ ඩිජිටල් දාන්න කියන හේතුව මොකක්ද කියලා දන්නවද? ආයි ඩිජිටල් ඉන්නවට අලව ගන්න. හරි. ඒක ඕක මම ගන්නවා. නොගන්න හේතුව ඕයින් එකයි වෛද්‍යවරයෙකුට ලැබෙන්නේ. ඔව්. කරුණාකරලා හරවන්න. ගත වූ පැය 24 තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීතීන් කඩකිරීමේ චෝදනාව මත පුද්ගලයන් 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජංගම වෙළඳුන් වැඩි වශයෙන් දිරිගැන්වීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම එහිදී ඇතිවන දුෂ්කරතා මගහැරවීම සඳහා ග්‍රාමීයව පවතින සතොස වෙළඳ සැල් සංචරණ සීමා කාලය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විවෘත කර තිබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
හොඳ අපි රුපියල් 1300ක් විතර වටිනා භාණ්ඩ තොගයක් පාසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන ලෙස රුපියල් 10කට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිලෝ 6කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම අපි යුද හමුදාපතිතුමාගේ සහාය යටතේ කොළඹ නගරයේ ජනාකීර්ණ ස්ථානවල හමුදා ට්‍රක් රථ මගින් ඒ සහන මල්ල බෙදා හැරීමේ කටයුතු කරනවා. සතුට වෙළඳසැල් වල ඒ පළාත්වල ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමාලා, ප්‍රාදේශීය සභාවල්, නගර සභාවල්, මහජන නියෝජිත ආයතන අනාදියත් ඔවුන් ලවා ඒ සහන මලු සකස් කරගෙන බෙදා හැරීමේ කටයුත්ත කරනවා. ජංගම වෙළඳුන්ට සංචරණ සීමා කාලය තුළ මස් සහ බිත්තරද නිවෙස් වෙත ගොස් බෙදා හැරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට පශු සම්පත් කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජංගම රථවලින් විශේෂයෙන් එළවලු පළතුරු ප්‍රවාහනය කරන රථවලින් පමණක් නෙවෙයි වෙනම වුණත් කමක් නැහැ. කුකුළු මස් සහ බිත්තර ප්‍රවාහනය කරන්න සෞඛ්‍ය සම්පන්න විදිහට කටයුතු කරන අයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය නෛතික බලය රජය උපදෙස් දීලා තියෙනවා. මේ වන විට දිස්ත්‍රික් ලේකම්තුමාලට ප්‍රාදේශීය ලේකම්තුමාලට මේ සත්ව නිෂ්පාදන ජනතාවට බෙදා දෙන්න යන වාහනවලට අවසරය දීලා තියෙනවා. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක පසුබිමක වුවත් ජුනි මාසයට අදාළ මහජන ගෙවීම් හා ඖෂධ බෙදා හැරීම් ඇතුළු සීමිත රාජකාරී සඳහා අද දිනේ සිට තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘත කරනවා. ඒ අනුව අදාළ ගෙවීම් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කර අදාළ තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව පවතින බව තැපැල්පතිවරයා සඳහන් කළා. කෙසේ වෙතත් තැපැල් සේවකයන් නොපැමිණීම නිසා හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය සහ තැපැල් පියස අද විවෘත නොකරනු අතර ඒ හේතුවෙන් මහජන ගෙවීම් ලබා ගැනීමට පැමිණි පිරිස පීඩාවට පත් වුණා. ඔකට යාව වුණාටද? සල්ලි ගන්න. මොකක්ද සල්ලි? පෙන්ෂන් මේ අර වයසගේ කට්ටියට. වැඩිහිටි දීමනාව. අර වැඩිහිටියන්ට සල්ලි ඔව් ගෙවනවා කියලා කිව්වා රේඩියෝ. යතර සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යසාධක බලකායේ ඉල්ලීම පරිදි නිවෙස්වල සිටින රෝගීන් සඳහා රෝහල්වල සායන මගින් නිකුත් කරන ඖෂධ බෙදා හැරීමේ කටයුතුද අද දිනේ සිට ක්‍රියාත්මකයි. නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතුවන්නේ නම් 1950 දුරකථන අංකය ඔස්සේ විමසීම් කළ හැකි බවයි. මේ අතර සමෘද්ධිලාභීන් අඩු ආදායම් ලාභීන් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූවන් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව බෙදා දීම අදත් සිදු කෙරුණා. COVID-19 වසංගත තත්ත්වයේ මත දුෂ්කරතාවට පත් විහාරස්ථාන සහ අනිකුත් ආගමික ස්ථාන සඳහා ද්‍රව්‍යාධාර පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් රජය ආරම්භ කර ඇති අතර ඒ අනුව එහි පළමු අදියර අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මේ යටතේ පහසුකම් නොලැබෙන විහාරස්ථාන මෙහිණි ආරාම ඇතුළු සියලුම ආගමික ස්ථාන වෙත සතොස සහයෝගය ඇතිව වේලි ආහාර සලාක පාර්සල ලබා දෙනු ඇති. නිරිතදිග මෝසම සක්‍රිය වීමෙන් අද දිවයිනේ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට නායාම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. නිරිතදිග මෝසම සක්‍රියවීමත් සමග දිවයිනේ බස්නාහිර දකුණ සබරගමුව ඇතුළු ප්‍රදේශවලට අද දහවල් කාලෙත් තද වැසි ඇද හැලුණා. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන්. එය මිලිමීටර 327ක්. කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට ඊයේ රාත්‍රියේ සිට වැසි ඇද හැලෙමින් පවතිනවා. ඇතැම් මාර්ග ජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්. ඊයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කැලණි විහාරස්ථානයේ අවට ප්‍රදේශ ජලයෙන් යට වුණා. යට වෙලා කියන්නේ කියලා වැඩක් නැහැ. අනාථ වෙලා ඉන්නේ. කාණු පද්ධතිය හරිය නැහැනේ. කාණු සුද්ධ කරන්නේ නැහැ. මේ කඩ ඔක්කොම යට වෙලා තියෙන්නේ. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පූගොඩ පහළවෙල ඇතුළු පහත් බිම් ජලයෙන් යටව ගියේ හංවැල්ල නිට්ටඹුව මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල කරමින්. වක් ඔය පිටාර ගැලීමෙන් හංවැල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වුණා. එමෙන්ම අධික වැසි හේතුවෙන් දී එලි ඔය පිටාර ගැලීමෙන් බීරිගම තිරිවානවත්ත ප්‍රදේශයේ නිවාස 15ක් පවන ජලයෙන් යට වුණා. ඉන් පීඩාවට පත් වූ පිරිස 70ක්. අත්තනගල ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ලේ නිවාස 12ක් ජලයෙන් යට වී තිබෙනවා.
මෙච්චර කාලයක් අපේ මෙහෙමනම් මේ යට වුණ නැහැ. පොඩි වැස්සරක් දැන් මේ පාර ඉඳලා යට වෙනවා. බුලත් සිංහල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මොටර රථයක් අධික වර්ෂාව හේතුවෙන් රියදුරට පාලනය කරගත නොහැකි වීමෙන් විදුලි කණුවක ගැටි මෙලෙස අනතුරට ලක්ව තිබුණා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට ඇද හැලුණු මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි සමග කුකුලේගඟ ජලාශය බුලත් සිංහල ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් පහත් බිම් රසක් ජලයෙන් යට වුණා. බුලත් සිංහල ප්‍රදේශයේ පහත් බිම් රසක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා. බුලත් සිංහල මෝල්කා ප්‍රධාන මාර්ගයේ ස්ථාන 3කින් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ මාර්ගවල ගමනාගමන කටයුතු මේ වන විට හැනහිට තිබෙන ආකාරය අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. අධික වැසි සමග කුකුලේගඟ ජලාශයේ වාන්දොරටු දෙකක්ද විවෘත කර තිබෙනවා. එමෙන්ම කළුගඟේ මගුරුගඟ මගුර ප්‍රදේශයෙන් හා කුඩාගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළඟා වී තිබෙනවා. ගින්ගඟ තවලම ප්‍රදේශයෙන් හා නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් පිටාර මට්ටමේ පවතිනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 6ක් සඳහා නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා අවදානම් නිවේදන නිකුත් කළ බවයි. ඉදිරියේදීත් දෙවනේ දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගොඩ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සිසු පළාත් ගත්තොත් උතුරු මැද ඌව සහ නැගෙනහිර වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. සැප්තැම්බර් දක්වා අතරින් පතර මෙවැනි තත්ත්වයන් තියෙනවා කියන එක අපිට ජනතාවට මතක් කරගන්න වෙනවා. කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රජයේ කර්මාන්ත ශාලා සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් නිෂ්පාදනය කර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර කඩිනමින් නිෂ්පාදනය කිරීමේ නව වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ සමෘද්ධිලාභීන්ද දායක කර ගනිමින් පළාත් පාලන ආයතන මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කළ හැකි බවයි. ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමේදීද බොහෝ දෙනෙකු පැවසූයේ එය කළ නොහැක්කක් බවත් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන කෙරෙහිද ඇත්තේ එවැනිම වූ මතයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. ගොවීන් සඳහා කාබනික පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය පමණක් නිර්දේශ කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ. කාබනික පොහොර දුන්නත් විශාල වශයෙන් ගොවියෝ අවිභාවිතා කරනවා. ඒ නිසා පළවෙනි වතාවට සර්ගේ යෝජනාව හින්දම අපි පස පරීක්ෂා කිරීමේ කට්ටල ටිකක් ගත්තා. එතකොට දැන් අපි ඊළඟ කන්නේට කාබනික දුන්නත් ගොවියාගේ පස නිර්දේශ කළ දෙන්න සා. අපි කොළ දාලා හදන ඒ ක්‍රමයස හුඟක් යන්නේ කොම්පෝස් පොහොර වලට. අපි අද ගෙනාව ලංකාවේ ඉන්නවා දැනටමත් කරන සුද්ධ දීවින් එකතු කරනවා මේක. එහෙම කරලා ටෙක්නොලොජි එකක් තියෙනවා අලුතෙන්. මේ ටෙක්නොලොජි එක අපිට අරන් යන්න වෙනවා ගොවියා ළඟට. පස පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටල ගොවි ජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නිල වශයෙන් බහර දීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. මේ අතර රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ මාසික හමුව අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය ඉලක්ක සපුරා ගැනීම හා ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත එහිදී ඉදිරිපත් කෙරුණා. ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නමුත් රුහුණුරට භික්ෂු පෙරමුණ පෙන්වා දෙන්නේ රජයේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශව සහයෝගය ලබා දිය යුතු බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අද නිවේදනයක් නිකුත් කළ අතර වගකීම් විරහිත පාලකයින් හේතුවෙන් රටම අනුතරකට ලක්ව ඇති බව එහි දක්වා තිබෙනවා. එබැවින් වර්තමාන ආණ්ඩුවට තවදුරටත් රට සුරක්ෂිත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම සමග ජනබලවේගේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවයි. කෙසේ වෙතත් පවතින වාතාවරණය තුළ රජයේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලට සියලු පාර්ශව සහාය දිය යුතු බව රුහුණු රට භික්ෂු පෙරමුණ පෙන්වා දෙනවා.
මේ කොවිඩ් මර්ධනය ඊට වඩා වේගෙන් කරන්න සිද්ධ වුණා ලෝකයේ ඇමරිකාව, ඉන්දියාව, චීනය, යුරෝපා රටවල් ඒ රැල්ලත් එක්ක ලංකාවට එහි දෙවෙනි අදියර තුන්වෙනි අදියර වගේවා ආවා. විපක්ෂය ඇත්ත වශයෙන්ම මේ වගේ වෙලාවක හවුල් වෙන්න ඕන. අපිටත් විවේචනයක් තියෙන රජයේ යම් ආකාරයට. දුපාඩු දුර්වලකම් තනිකරම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පවරන්න යනවා නම් ඒක වැරදිනේ. මේ මොනසට ඉන්න තැන ඉන්න නොදී මෙතෙන්ට අරගෙන ඉවරලා දැන් කියන සාප කරනවා තවම අධික. ආගමික නායකයන්ගෙන ඉල්ලනවා යම් ප්‍රශ්නයක උපේක්ෂා සහගතව බැලීමේ හැකියාවක් අපිට තියෙන්නට ඕන. මේ අතර කාදිනල් හිමිපාණන් ඊයේ රජයේ ක්‍රියාකලාපයේ විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව අද මාධ්‍ය උදේ ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් අදහස විමසා සිටියා. උන්වහන්සේ පාස්කු ප්‍රහාරයේ සිදු අවස්ථාවේ කතෝලික ප්‍රජාව තුළ තිබුණු මුස්ලිම් විරෝධී හැඟීම් පාලනය කිරීමට ලබා දුන්නු සුවිශේෂී නායකත්වයේ නිසාම උන්වහන්සේ කරේ මට විශාල ගෞරවයක් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රකාශය පිළිබඳ මගේ හැඟීම මම උන්වහන්සේට පෞද්ගලිකව දැනුම් දෙන්න තමයි බලාපොරොත්තු. හිත සතුටින් දැනුම් දීමත් ඔබතුමාගේ වෙන්නේ නැත්තම් උන්වහන්සේ තීරණය කරා ඒක හැඟීමක්නේ. හැඟීම කියන එක විෂය මූලිකයි. සබ්ජෙක්ටිව් කියන්නේ. මාස්කේ නේද වෙන්නේ නැහැ. මම සිනාසෙමින් කියනවා කියලා හිතා ගන්න වෙන. අපිට ගලවලාම කතා කරමුකෝ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇති බවට පැතිර යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් විශේෂ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එය වැරදි ලෙස අර්ථකථනය කළ ඇතැම් පිරිස් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇතැයි ප්‍රචාරය කරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ. වර්තමානයේ තිබෙන පිරිපාදුවේ ධාරිතාවය දිනකට බැරල් 38,000 සිට 45000 දක්වා වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවයක් තිබෙන නව පිරිපාදුවක් ඉදිකිරීමටත් අපි මේ දිනවල ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් ඉන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් බිලියන 600ක් වියදම් විය හැකි බවට ඇස්තමේන්තු කරලා තිබෙනවා. මේ දැවැන්ත මුදල ණයක් ලෙස ලබා ගන්න ණයබරින් මිරිකිලා ඉන්න ලංකා ආණ්ඩුවටවත් ඛනිජ තෙල් සංස්ථාවටවත් හැකියාවක් නැහැ. ඒ නිසා අපි තීරණය කළා මේ ව්‍යාපෘතිය BOT නැත්තම් build operate and transfer කියන ඉදිකර මෙහෙයුම් කර පැවරීමේ ක්‍රමවේදයට ඉදි කරන්න. මේ BOT ක්‍රමයට ආයෝජකයන්ට ආරාධනා කරන්න කලින් අපට සිද්ධ වෙනවා මේ පවතින නීතිය ඒ කියන්නේ 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කරන්න. එහෙම නොකළොත් මේ ලන්සු කැඳවීම හරියට හෙරොයින් නිෂ්පාදනයේට ලන්සු කැඳවීමක් වගේ නීති විරෝධී දෙයක් බවට පත් වෙනවා. මේ ව්‍යාපෘතියෙන් රට තුලට ඩොලර් බිලියන 3ක ආයෝජනයක් ලැබෙනවා වගේම ඛනිජ තෙල් නිෂ්පාදිත රට තුලම පිරිපහදු කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරි කිරීමක්ද සිද්ධ වෙනවා. අපි ඉන්නතුරු තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන එක ඊටාම වගකීමෙන් රටේ ජනතාවට ප්‍රතිඥාවක් ලබා දෙනවා. කාලගුණය කොහොමුණත් රයිනෝ නං වහලට සේෆ් තමයි මුළු ගෙදරම. තවත් පුවත් කිහිපයක් දැන්. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේද අද දිවුරුම් දුන්නා. ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා මෙරට ජාතික ශූර නිලූක කරුණාරත්න සුදුසුකම් ලබා තිබෙනවා. නිලූකට අමතරව ඔලිම්පික් වරම් දිනු සෙසු පිරිස වන්නේ කාන්තා අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරන මැටිල්ඩා ක්ලාසන්, වෙඩිතැබීමේ රයිෆල් ඉසව්වෙන් එක්වන ටෙහානි එගොඩවෙල සහ ජිම්නාස්ටික් ඉසව්වට සහභාගී වන මිල්කා ගිහානි යන ක්‍රීඩිකාවන්. රටට ඇවිසීම අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙරට එන මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතයේ 10 වන දිනය ආදයි. මනුසත් දෙරණ ඩයලොග් සමගින් එක්ව රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදාදීම සහ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන අදත් ක්‍රියාත්මක කෙරෙනවා. කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදාදීමේ මනුසත් දෙරණ ඩයලොග් ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක කෙරුණේ මොනරාගල දිස්ත්‍රික් මහරෝහල ආවරණය කරමින්.
මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ජනතාවට උපකාර කරන මනුසත් දෙරණ ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර විහාරස්ථාන සහ දේවස්ථාන වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම අදත් සිදු කෙරුණා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.